Now it's time to have your journey with the Accounts Academy. Join with us to continue your own way. Move your finger to below link. ඉතින් අදත් එකතු වෙනවා e-accounts academy එක තුලින්. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ණයගැති පාලන සම්බන්ධව. ඉතින් අපි ඒකට යන්න කලින් මම ඔයාලට කැමතියි කියන්න මේ වෙනකොට ඔයාලා මගේ පන්ති වලට, ඒ කියන්නේ e-accounts academy එකට රෙජිස්ටර් වෙලා නැත්නම් ඔයාලට පුළුවන් ඒ සඳහා අදම අයදුම් කරන්න. ඉතින් පල්ලෙහා description box එකේ අපි දාලා දෙනවා අපේ online registration form එක. ඒ form එක ඔයාලට fill කරලා submit කරන්න තියෙන්නේ. ඉතින් අපේ online classes වගේම by classes තියෙනවා. ඔයාලට පුළුවන් revision theory ඕනම එකකට join වෙන්න. ඊට පස්සේ ඔයා කියන්නේ registration form එක submit කරාට පස්සේ අපේ admin panel එකකින් අනිවාර්යෙන් ඔයාලට call එකක් දෙනවා. ඉතින් ඒකත් කියන ගමන්ම අපි කෙලින්ම අපේ පාඩමට move වෙමු. මොකක්ද මේ ණයගැති පාලන කියන්නේ? නැත්නම් ණයගැතියා කියලා කියන්නේ මොකක්ද? හරි. අපි මම හැමතිස්සෙම කියන දෙයක් තමයි ගිණුම්කරණය කියලා කියන්නේ එක් සොඳුරු භාෂාවක්. මේ භාෂාව ගැන අධ්‍යයනයක් කරන්නේ නැතුව, මේ භාෂාව හරියට තේරුම් ගන්න නැතුව අපිට බෑ ගිණුම්කරණය තුල ඒකක් පසුපස හඹා යන්න. ඉතින් ඒක නිසා මේ ගිණුම්කරණ භාෂාව අපි හරිය විදිහට තේරුම් ගන්න ඕනේ. ණය ගැතියා කියලා කියන්නේ ණය ගැත්තා. අපෙන් ණය ගැත්තට අපි කියනවා ණය ගැතිය කියලා. අපි අපෙන් ණයට ගත්ත කෙනා. දැන් හිතන්නකො මෙහෙම. ඔයගොල්ලන්ගේ ගෙවල් පැත්තේ තියෙනවා පොඩි සිල්ලර කඩයක්. හිතන්නකො ගමේ මුදලාලි කියන පොඩ්ඩක් විතර පොෂ්. අපේ ගමේ තියෙන්නේ පොඩි සිල්ලර කඩයක්. රයිට්? දැන් ඔයා දන්නවා ඔයා මෙයාගෙන් ඔයා හිතන්නකො ආගේ ගමේ කඩේ මුදලාලිගෙන් ඔයා හැමදාම ගනුදෙනු කරද්දී සමහරක් වෙලාවට මුදලට ගන්න පුළුවන්. සමහරක් වෙලාවට ණයට ගන්න පුළුවන්. රයිට්? ණයට ගන්නකොට තමයි ණය ගැතියා කියන කෙනා එන්නේ. ණය ගැත්තා නැත්නම් ණය ගැතියා කියන කෙනා ඇති වෙන්නේ. ඔයා බාන්න ණයට ගන්නවා නම් නෙමෙයි, ඔයාගෙන් බාන්න ණයට ගන්නවා නම්. ඒ කියන්නේ මොකද්ද? ව්‍යාපාරයේ පැත්තෙන් යම් පුද්ගලයෙක් ඇවිල්ලා ණයට බඩු ගන්නවා නම්, අපි විකුණන්නේ ණයට නම් ඒ ඔයාගේ කස්ටමර්ව, පාරිභෝගිකයාව අපි හඳුනාගන්නේ ණයගැතියෙක් විදිහට. දැන් හිතන්නකො මෙන්න මෙහෙම. ඔන්න ගමේ කඩේ ඉන්නවා. රයිට්? සිරියාවතී ඉන්නවා. කවුද ඉන්නේ? සිරියාවතී. සිරියාවතී ඇවිල්ලා කඩෙන් බඩු අරගෙන යනවා. කඩෙන් බඩු අරගෙන යනවා මෙයා. දැන් ඔය සාමාන්‍යයෙන් ඔයා දන්න වෙති ඔයගොල්ලෝ ගමේ කඩේ ගනුදෙනු කරනකොට ණයට ගන්න අයට මුදලාලි වෙනම පොතක් තියාගෙන යනවා. ඒ පොතේ ලියනවා සිරියාවතී මෙච්චරක් ණයට ගත්ත, මෙයාගෙන් අන්න අහවල් දාසේ ගත්ත ගන්න ඕනේ. ඒ වගේම තමයි සිරියාවතී ගාවත් පොඩි කාඩ් එකක් තියෙනවා. ඒ කාඩ් එකේ එයා ලියා ගන්නවා දැන් අද බඩු ණයට ගන්නවා නම් හාල් කිලෝ එක මෙච්චර ගත්ත, මෙන්න මෙච්චරක් ණය කියලා ගන්නවා. එයා ණය ගෙවන්න දවසට මුදලාලිගේ පොතෙත් ඒක කපා ගන්නවා, සිරියාවතීගේ කාඩ් එකෙනුත් ඒක කපනවා. හරිනේ. අපි මහා පරිමාණ ව්‍යාපාර ගැන කතා කරන්න යන්නේ නැතුව අපි මේ ණයගැති පාලනික පිළිබඳ මේ process එක පිළිබඳ අපි සරල සුගම්‍ය සුන්දර විදිහට කතා කරනවා. right? ඔන්න දැන් සිරියාවතී එනවා කාඩ් එකක් උස්සගෙන. මුදලාලි ඉන්නවා. මුදලාලි අදත් අපිට බඩු ටිකක් ඕනේ. මුදලාලි දෙන ප්‍රශ්නයක් නෑ. ඉතින් අරගෙන යන්නේ ඒකනේ කොහොමද? 1500 විතර බඩු ගන්නවා. 1500 විතර බඩු ටිකක් ගන්නවා. අරගෙන මෙයා ගන්නේ ණයට. සිරියාවතී ගන්නේ ණයට. කෙසේ හෝ වේම මුදලාලි දැන් බාන්න විකුණලා තියෙනවා. මුදලට විකුණුවා, ණයට විකුණුවා, මුදලාලි බාන්න ටික විකුණනවා. රයිට්? මුදලාලි වෙනම මේන්ටේන් කරගෙන යනවා පොඩි ආදායම් ගිණුමක්. අපි කියනවා විකුණු. ඒවා ආදායම් ගිණුමක්. රයිට්? මුදලාලි හැමතිස්සෙම කරන්නේ සිරියාවතීට හරි කාට හරි බඩු විකුණුවාට පස්සේ ඒ විකුණපු මුදල මේකේ මේ පැත්තේ සටහන් කරනවා. මොකද්ද මේ? බැර පැත්තේ සටහන් කරනවා. දැන් සිරියාවතීට විකුණුවේ සිරියාවතීට වෙනම පොතක් තියෙනවා මුදලාලි ගාව. සිරියාවතී වෙනුවෙන්ම මේන්ටේන් කරගෙන යන පොතක් තියෙනවා. නින්න සිරියාවතී. right? මුදලාලි මම මේ හරබැඩ ගැන කතා කරන්නේ නැහැ. ඔයා හරබැඩ ගැන ලොකුවට යන්න එපා.
මුදලාලි දැන් බාණ්ඩ ටික සිරියාවතීට විකුණුවා. විකුණපු ගාම්ම මුදලාලි ලියා ගන්නවා සිරියාවතී කියලා 1500. විකුණුවා ප්‍රශ්නයක් නැහැ. මුදලාලි ලැබෙන හැම එකම මේ පැත්තේ මුදලාලි සටහන් කරගෙන යනවා. අනිත් පැත්තට දැන් මේ සිරියාවතී සල්ලි දෙන්න තියෙනවා. දැන් ඕක මුදලාලි ඔළුවේ තියාගන්න බෑනේ. මුදලාලි ඔළුවේ 1000ක් ප්‍රශ්න. කඩේ ප්‍රශ්න, පවුල් ප්‍රශ්න, ළමයින්ගේ ප්‍රශ්න, එහා ගෙදර ප්‍රශ්න, මෙහා ගෙදර ප්‍රශ්න, මැගියකගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් ඔය ඔක්කොම මේන්ටේන් කරගෙන යන මුදලාලිට හරි අමාරුයි. ඉතින් සිරියාවතී ණයට ගත්ත ගිනක වෙනම ඔළුවේ තියාගන්න නැහැ. ඒක නිසා සිරියාවතී වෙනුවෙන් පොතක් තියාගෙන යනවා. ඒ පොතේ ලියා ගන්නවා දිනෙත් එක්ක ණයට විකුණුවා කියලා 1500. දැන් මුදලාලි ගානට මේන්ටේන් කරගෙන තියෙන්නේ. විකුණපු කොටසත් එයා ලියාගත්ත වෙනම ආදායම් කියන පොතේ. සිරියාවතීගේ ණයට විකුණපු සිරියාවතීගේ පොතේ ලියාගත්තා. ප්‍රශ්නයක් නෑ දැන්. දැන් සිරියාවතී සතුටින් ගෙදර යනවා. ඊළඟ කස්ටමර් එනවා. ඊළඟ කස්ටමර් කවුද? එහා ගෙදර සිරිපාල. සිරිපාල හරි හොඳ මිනිස්සයා. හිතේ කහටක් නෑ. හරි? එයා එනවා බඩු ටික ගන්නවා. හැමදාම ඉතින් සල්ලි වලට තමයි සිරිපාලට යමක් තමයි තියෙනවා. සිරිපාල ඇවිල්ලා බඩු ටික අරගෙන යනවා. කඩින් බඩු ගන්නවා, කණුදිනු කරනවා. සිරිපාල රුපියල් 1000ක බඩු මල්ලක් අරගෙන යනවා. බඩු මල්ලක් අරගෙන යනවා. සිරිපාල මුදලාලිට රුපියල් 1000ක් දෙනවා. මුදලාලි සිරිපාලට 1000ක බඩු මල්ලක් දෙනවා. සිරිපාල ණයට නෙමෙයි කරන්නේ මුදලට. අපේ ගමේ කඩේ මුදලාලිගේ ලාච්චුවට එනවා රුපියල් 1000ක මුදලාලි. මුදලාලිට හරි සතුටුයි. හරි සතුටුයි. ඇයි? රුපියල් 1000ක මුදල් හම්බුණා. අනිත් පැත්තෙන් රුපියල් 1000ක විකුණලා තියෙනවා. ඒක ලියා ගන්නවා යා අපිට මුදල් හම්බුණා රුපියල් 1000ක් කියලා. විකුණපු ඒවා ඔක්කොම මං කියන්නේ මේ පැත්තේ දානවා කියලා. right. ඊට පස්සේ අනිත් එක්කෙනා තමයි එහා ගෙදර මැගලින් අක්කා. හරි උසයි. බොකුට කොණ්ඩේ තියෙනවා. දැක්කම ප්‍රියමනාපයි. සිහින් නිගටිය නාදලු වෙනි දෙතොල්. ඉතුරු ටික මං කියන්නේ. right. එයා එනවා. එයා හැමදාම කොටසක් බොරුවටත් එක්ක ගෑනුන්ගේ 68 මායන්නේ නේ. හැමදාම 2000ක විතර බඩු අරගෙන යන්න රුපියල් 1500ක විතර උස්සන් යනවා. අදත් ඒ වගේම සුපුරුදු පරිදි මැගලින් අක්කා එනවා කඩේ වෙත. එයා එනවා කඩේට. එයා ඇවිල්ලා කියනවා මුදලාලි මට බඩු ඕනේ. මුදලාලිට ප්‍රශ්න නැගන්න. රුපියල් 2000ක බඩු මල්ලක් ගන්නවා. 2000ක බඩු මල්ලක් ගන්නවා. මුදලාලිට හරි සතුටුයි. රුපියල් 2000ක විකුණුම් සිද්ධ වෙන නිසා. මැගලින් අක්කා ඒවට ගෙනල්ලා තියෙන්නේ සුපුරුදු පරිදි 1500යි. 2000ක බඩු ගත්තට මැගලින් ගෙනල්ලා තියෙන්නේ මුදල් 1500යි. මුදලාලි කියන කමක් නෑ මැගලින්. ඉතුරු 500 අපිට ඔය පස්සේ ගන්න පුළුවන් නේ. නෝක අරන් ඵලයන් කියලා මුදලාලි කියනවා. එතකොට මුදලාලි බඩු විකුණනවා. ප්‍රශ්නයක් නෑ. බඩු විකුණනවා. රුපියල් 2000ක බාණ්ඩතෝගයක් ව්‍යාපාරයෙන් එළියට යනවා. මුදලාලිගේ කඩෙන් එළියට යනවා. ආදායම 2000යි සල්ලි හම්බුණා හෝ නැත. හැබැයි මුදලින් හම්බ වෙන්නේ 1500යි 1500යි මුදල් හම්බ වෙනවා 1500ක් මුදලින් ඉතුරු 500 ණයට මැගලින් 500ක් ණයට මැගලින්ට පොතක් තියෙනවා වෙනම රුපියල් 500ක් ණයට right ඔන්න දැන් ඕක තමයි සිදුවෙච්ච විකුණුම් process එක. මොකක්ද ඒ කියුවා? ඒ කියන්නේ ව්‍යාපාරයක් බාණ්ඩ මුදලට වගේම ණයට විකුණන්න පුළුවන්. ඔය මුදලට විකුණුවා හෝ ණයට විකුණුවා හෝ කවර ආකාරයෙන් විකුණුවා හෝ අපි ඒව වාර්තා කරන්න ඕනේ. මොකද්ද? වාර්තා කරන්න ඕනේ. right. අනිත් එක්කෙනා තමයි අපේ සිරිපාල කොළුවා. සිරිපාලට සල්ලි දෙනවා. සිරිපාල එච්චර උස නැහැ. කොට මොඩල් එක. තාත්තේ තමයි තියෙන්නේ. සිරිපාල කොළුවා රුපියල් 3000ක බඩු අරන් යනවා.
සිරිපාලට සල්ලි තියෙනවා. සිරිපාල බැංකුවේ වැඩ කරන්නේ. ඊට ඉතින් කොච්චර මුදලක මේක ගත්තා ණයට ගත්තා ඈ අපි මුදලාලි දෙනවා. ප්‍රශ්නයක් නැහැ. රුපියල් 3000ක බඩු අරගෙන යනවා ණයට. 3000ක විකුණුම් දැන් මේ පැත්තට දානවා මුදලාලි හඳුනා ගන්නවා සිරිපාලගේ විකුණුම් ටික. ඒ වගේම තමයි සිරිපාල අපිට දැන් දෙන්න ඕන. අපිට සල්ලි හම්බුන්නේ නැහැ. මේ ලාච්චුවට සල්ලි ඇවිල්ලා නැහැ. සිරිපාලගෙන් හම්බෙන්න ඕනේ. සිරිපාලගේ පොතේ මුදලාලි ලියනවා රුපියල් 3000 කියලා. රයිට්. ඒ ටික ඔක්කොම වුණා. ඔයා මොකද්ද මේකේ තේරුම් ගන්න ඕන එක? හරබැල අපිට අදාළ නැහැ. හරබැල කතා කරන්න එපා දෙන්න. මෙන්න මේ පොත් ටිකක් තමයි මේන්ටේන් කරගෙන යන්නේ. විකුණුම් සිද්ධ වෙන්න පුළුවන් මොකටද? අත්පිට මුදලට සහ ණයට. අත්පිට මුදලට විකුණුවත් සල්ලි හම්බ වෙනවා. ඒ වගේම ඒක අපි විකුණුම් විදිහට වාර්තා කරනවා. එතකොට විකුණුම් මුදලට නම් මං කිව්වා විකුණුම් ආකාර දෙකයි. ඕක මුදලට වෙන්න පුළුවන් ණයට වෙන්න පුළුවන්. මුදලට විකුණුවත් ණයට විකුණුවත් කතා දෙකක් නෑ. අපි විකුණුම් ගිණුමට දැම්මේ. දැන් මම ණයට විකුණුවා කියලා වෙනම ගිණුමකට ගිහින් දැම්මේ නෑ. අපි විකුණුම් විදියට තමයි හඳුනාගත්තේ. එතකොට විකුණුම් ගිණුම බැර වුණා. මුදලින් නම් මුදල් ගිණුමට තමයි හරවුනේ. මේ මුදල් ගිණුමට හරවුණා. මුදලට තමයි මුදල් හරවනවා කියලා කියන්නේ ලාච්චුවේ තියෙන සල්ලි ප්‍රමාණය වැඩි වෙනවා. මුදල් ගිණුම මුදල් පාලන හර. දැන් ණයට විකුණුවාම ඒ විකුණුම් ගිණුමට තමයි යන්නේ. මේ කතාව පොඩ්ඩක් විතර වෙනස්. මට දැන් ඕනේ ණයකදී පාලන ගිණුම උගන්වන්න. රයිට්? විකුණුම් ගිණුම බැර එක්කෙක් ණය ගෙතියා අපි හර කරා. රයිට්? අපි ඒක පොඩ්ඩක් keep it. පස්සේ කතා කරමු. එතන විකුණුම් මුදලට වෙනවා ණයට වෙනවා. මොකට විකුණුවත් අපි මේකට දාන්නේ මුදලට නම් මුදල් පාලන නැත්නම් අපි ඔය එක්කෙක් ණය ගෙතියාගෙන උඩ දාගෙන ගියා. රයිට්? දැන් මැගලින් සතුටින් ගෙදර ගියා නම් මැගලින්ගේ හිත සතුටු නැහැ. මැගලින් ගෙදර ගෙනිහිල්ලා බඩු මල්ල ඔක්කොම පරීක්ෂා කරාට පස්සේ මැගලින්ට හම්බුන පොල් ටිකක්. මැගලින් පළවෙනි පොල් ගෙඩිය විකුණනවා නරක් වෙලා. මැගලින් කියනවා කමන්නේ නැහැ ඉතින් අපි නේ මුදලාලින් හැමදාම සල්ලි ගන්න නේ ණයට ගන්න. ඉතින් මුදලාලිට අපිට කියන්නත් බෑනේ. පළවෙනි පොල් ගෙඩිය තියෙනවා පැත්තේ. දෙවෙනි පොල් ගෙඩියත් ගන්නවා මැගලින්. ඒකත් දෙකට පනනවා. ඒකත් නරක් වෙලා. ඒකත් තියෙනවා පැත්තේ. තුන්වෙනි පොල් ගෙඩියත් දෙකට පලනකොට මැගලින්ගේ කේන්ති ඉව වහ යනවා. මැගලින් පොල් ගෙඩි තුනම අරගෙන යනවා මුදලාලි ගාවට. මුදලාලි. ඔය කියන්නේ මැගලින්. බලන්නකො මුදලාලි. ඒ මොකෝ ප්‍රශ්නේ. මේ පොල් ගෙඩි තුනම නරක් කළානේ මුදලාලි. දැන් මැගලින් පොල් ගත්ත ණයට පොල්ුයි තව හාල් ටිකකුයි එහෙම තමයි ණයට ගත්තේ. මේ 500 ඇදිලා තියෙන්නේ. ඕක ඇතුලේ පොල් තියෙනවා, හාල් තියෙනවා, පරිප්පු තියෙනවා. ওই ටික තමයි තියෙන්නේ. දැන් මුදලාලි ටිකක් ෂොක්. මුදලාලිගෙන් හරි ප්‍රශ්නයක් නෑ මැගලින්. ඔක තියලා ඵලයන්. හරි. එතකොට දැන් ඔය මැගලින් රුපියල් 250ක පොල් ගෙඩි ගෙනිච්චට 250න් පොල් ගෙඩි නරක් වෙලා. මැගලින් නැවත කඩේට ගෙනල්ලා ඒව මුදලාලිට පාර දුන්නා. එතකොට දැන් මැගලින් රුපියල් 250ක් ගෙවන්න ඕනේද? ගෙවන්න ඕනේ නෑ. මැගලින් 500ක ණයට විකිණීමක් සිදු කරාට ਉਹ 500ක ණය තිබුණා පොල් ගෙඩි ටික බිඳිනකම්. 500ක ණයක් තිබුණා ගෙවන්න ඕනේ කියලා තිබුණා මුදලාලිට. පොල් ගෙඩි ටික බිඳිනකම් විතරයි. බින්දන පස්සේ මැගලින් ගෙවන්න ඕනේ නෑ 250ක පොල් නරක් වෙලා. එතකොට මොකද්ද කරන්නේ? මැගලින් එහා ගෙදර ඉඳන් මේ කඩේ වෙත ආපහු එනවනේ. දැන් අපි පොල් ගෙඩි ටික අරගෙන ගියා. පොල් ගෙඩි ටික බින්දා. දැන් මේ ආපහු එනවා පොල් ගෙඩි ටික අරගෙන. අපි ඒවට කියනවා ආපසු එවුම් කියලා. අපි ඒවට කියනවා මොකද්ද? ආපසු එවුම්. අපි ණයට ගත්තා. හැබැයි ඒවා අපිට ඕන ක්වොලිටි එකේ නෑ. ඒක නිසා අපිට ආපසු එවනවා. රිටර්න් එවනවා. පොල් ගෙඩි ටික ව්‍යාපාරයට එනවා. රයිට්? ණය මොකද වෙන්නේ? අඩු වෙනවා. මුදලාලි ලියා ගන්නවා මේ පැත්තේ ආපහු එව්වා කීයද 250ක පොල්. මෙතන විතරක් නෙමෙයි මුදලාලි වෙනම ගිණුමක් තියාගෙන යනවා ආපසු එවුම් සඳහා. මොකද පොල් කාර්යයට කියන්න බෑ දැන්. මුදලාලි පොල් කාර්යයටනේ සල්ලි ගෙවලානේ ගන්නෙ. එතකොට කියන්න ඕනේ මේ උඹගෙන් ගත්ත පොල් වලින් මෙන්න මෙච්චර නරක් කළා. අපේ මගේ සල්ලි තාපහු දියන් කියලා කියන්න ඕනේ. රයිට්? එතකොට ආපසු එවුම් මෙයා වෙනම ගිණුම පවත්වාගෙන යනවා
මේ පැත්තට දානවා right මැගලින් කියලා අපි දානවා මැගලින් කියලා දානවා එතකොට විකුණුවාන අයට ආපහු ආවා හරි දැන් ආපහු එවුත් චුට්ටක් කතා කරගෙන ගියා right ඊළඟ කාරණාව අපේ සිරිපාල කොළුවා අද පඩි සිරිපාල ඇවිල්ලා රුපියල් 2000ක චෙක් එකක් දෙනවා මේ කවුද අපේ 3000ක චෙක් එකක් දෙනවා දෙන්නේ කාටද මුදලාලි සිරිපාල සල්ලි නෑ සිරිපාල කෑෂ් නෑ කෙලින්ම චෙක් තමයි රයිට් එතකොට කාටද අපේ මුදලාලිට හරි සතුටුයි චෙක් එකක් හම්බ වෙන්නේ මුදලාලි නිකන් දැන් ලොකු ගණදරු කාඩයක් වගේ රයිට් චෙක් එකේ තියෙනවා රුපියල් 3000ක් කියලා මුදලාලි හරි සතුටින් සරමත් උස්සගෙන යනවා බැංකුවට යනවා right බැංකුවට යනවා දැන් 3000ක සල්ලි හම්බුණා අපේ සිරිපාල තවදුරට ණය ගැතියෙක් නෙමෙයි මේ මුදල් හම්බුණා මෙතන විකුණුවා තවදුරට ණය ගැතියෙක් නෙමෙයි ගිහලා බැංකුවේ මෙල ඩිපොසිට් කරනවා දැන් බැංකුවේ සල්ලි වැඩි බැංකුවෙන් කෝල් කරනවා අපේ කඩේ අංකල්ට මුදලාලිට කෝල් කරනවා චෙක් එකක් දුන්නද ඔව් ආයේ චෙක් එක අපිට වාර ගන්න බෑ මේක පොඩි පළුදු වීම් ටිකක් තියෙනවා මේක මේ අපේ ස්ටෑන්ඩඩ් එකට ඇවිල්ලා නෑ අපි ඒ නිසා මේක අගරු කරනවා මල කෙලියයි අරයා සල්ලි දුන්නා ගිහලා බැංකුවට දැම්මා ඒ තාත්තිලා ඔය බැංකුව කියනවා මේක මේ බලංගු චෙක් එකක් නෙමෙයි කියලා බැංකුවේ සල්ලි නැවත අඩු වෙනවා රිටර්න් කරලා යනවා චෙක් එක ඒ කියන්නේ එයා නැවත අපේ සිරිපාල ආයි 3000ක සිරිපාල ණයට ගත්තා සිරිපාල මුදල් දුන්නා අපි ඒක ගිහිල්ලා බැංකුවේ දැම්මා බැංකුවේ ඉන්න මිස්කිනෝ ඒක බාර ගන්න බෑ කියලා එයා මොකද කරන්නේ ඒක අගරු කරනවා අවලංගු චෙක් පතක් කරනවා බලංගු නෑ කියනවා එතකොට බැංකුවේ සල්ලි දැන් තියෙන්න පුළුවන් 3000ක් බැංකුවේ එක රුපියලක්වත් තිබ්බේ නෑ කියන්නකෝ මේ අම්පෙච්ච චෙක් එකේ සල්ලිම විතරයි ඕක බැංකුව පිළිගන්නේ නැහැ කියලා කිව්වට පස්සේ අපිට මෙතන 3000ක් පෙන්නන්න බෑ. අපි යාම අයින් කරනවා මේ පැත්තේ. ඒතර බැංකුව ගිනවන නැවත 0 වෙනවා. අනිත් පැත්තෙන් සිරිපාලව අපි තවදුරටත් ණය ගැතියෙක් විදිහට පෙන්නන්න ඕනේ. එයා සල්ලි දුන්නට වැඩක් නැහැ චෙක් එක ඉෂුව කරනට අපිට වැඩක් නැහැ. ඇයි මේ චෙක් එක බලංගු නැහැ. එහෙනම් එයා තවදුරටත් අපේ ණය ගැතියෙක් අකරු චෙක්. ඊට පස්සේ අපේ සිරියාවදී එනවා. හරි හොඳ කෙල්ල හරි සුකුමාරයි නාරි දේහය පංච කල්යාණය ඉතින් මුදලාලි හරි ආදරේ right සිරියාවතීට වෙන තරම් වෙනම සැලකුම් තියෙනවා සිරියාවතී එනවා ඉංග සුබ නගවලා එනවා ඇවිල්ලා 1500 මුදලාලිට දෙනවා සිරියාවතී දෙනවා 1500 හරි ලස්සනයි සිරියාවතී මුදලාලි ඉතින් වෙනම සැලකුම්නේ සිරියාවතීට මුදලාලි කියනවා අනේ සිරියාවතියෝ ඔබ 1500ක් දෙන්න ඕන ඔන්න 1250 දීපන් ඔබ 250 තියාගනි 250ක් දැන් කාගාවද දැන් 1500ක් අරගෙන ආවා ණය ඇත්තටම 1500 සිරියාවතී ඉත සතුටින් 1500 අරගෙන ආවා ඉතින් මුදලාලි බාර ගන්න නැත්තම් මොනවත් තියලාවද අපි මොනා කරන්නද අපි 1500 ගෙවලා තියෙන්නේ. මේ මුදලාලි කියනවා මට 1250ක් දෙන්න. ඉතින් 250 ගන්නත් බෑ වගේ මට. දැන් මුදලාලිට සිරියාවතී තවදුරටත් ණය ගෙතියෙක් නෙමෙයි. සිරියාවතී 1500 දුන්නා ඉතින්. මුදලාලි බාර ගන්න එක නොගන්න එක අපිට අදාළ නෑ. right. අපිට හම්බ වෙනවා 1000 අපිට සල්ලි හම්බ වෙනවා 1250. සිරියාවතී 1200 right සිරියාවතී 1250 සිරියාවතීගේ ණය 500ක් අඩු වෙනවා මුදල් හම්බෙන්නේ 1250 මොකද්දෝ පරහක් තියෙනවා මොකද්ද හත්ති ලව්වේ මේ පරහ මොකද්ද මේ පරහ 250යි දුන් වට්ටම ඩිස්කවුන්ට් එකක් දෙනවා මුදලාලි මොකද්ද දුන් වට්ටම 250ක වට්ටමක් දෙනවා අපි ඒක දාගමු සිරියාවතීම කියලා හරි දැන් ඔය
ට්‍රාන්සැක්ෂන් එක ඔය ගනුදෙනුව ගියේ කොහමද? 1500ක් සිරියාවතී අරගෙන ආව 1500 සිරියාවතී තවදුරටත් ණයගැතියෙක් නෙමෙයි. මුදල් ආවේ 1250 ව්‍යාපාරයට. දෙන්න අතර 250 ගැප් එකක් තියෙනවා. අර මුදලාලි ගන්න බෑ කියලා කියපු එක. ඒක දුන්නට. ඊට පස්සේ මැගලින් නට. මැගලින්ගේ මිනිහා නැති වෙන එක පාට. මිනිහට heart attack හැදෙනවා. මිනිහා නැති වෙනවා. මැගලින් අනේ අඬාගෙන එනවා. මුදලාලි ගාට. මුදලාලි ඉතින් හරියට හිත උණු වෙනවා ගෑනුවාට. අනේ මුදලාලි මට සල්ලි දෙන්න විදියක් නෑ මුදලාලි. කමන්නේ මැගලියෝ. මම නෑ ඔක නොදී ඊටපන් කමන්නේ ප්‍රශ්නයක්. මුදලාලි දන්නවා කොහොමද හම්බ වෙන්නේ නෑ කියලා මැගලින් හරි කපටි. හරි? උසයිනේ. උසයි කපටි. හරි? මැගලින් කියනවා දෙන්න බෑ කියලා. ඉතින් දෙන්න බෑ නම් හත්තිලා ඔය ගහලා ගන්නේ. මුදලාලි කියන ප්‍රශ්නයක් නෑ. ඔබ දෙන්න එපා. කමන්නේ නෑ ඉතින්. ඔක ඉතින් මගේ පොකට් එකෙන් මම දෙන්න. කොහොමද මිනිහත් නෑනේ නේ. හරි කමන්නේ. දැන් ඒකට අපි කියනවා බොල් ණය කියලා. මැගලින් තවදුරටත් ණයගැතියෙක් නෙමෙයි. ඇයි? මැගලිට සල්ලි දෙන්න විදියක් නෑ. එයා බොල් ණය විදිහට කපා හරිනවා. බොල් ණය. ව්‍යාපාරේ වියදම. ව්‍යාපාරේ වියදම. right. දැන් ඔය ණයගැති පාලන සම්බන්ධ සියලු ගනුදෙනු මම ලස්සන කතාවකින් කතා කරා. right? හරි. දැන් මට කියන්න බලන්න දැන් ඔයාලගේ හිතින් අහලා බලන්න අපි කතා වෙච්ච දේවල් මොනවද කියලා. අපි ණයට විකුණුවා. ඒ විකුණපුවයින් නැවත අපිට ආපහු කොටසක් ආපසු ආවා. ඊට පස්සේ ණයට විකුණපු ණයගැතියන්ගෙන් අපිට මුදල් ලැබුණා. ඒ මුදල් නැවත අගරු වුණා. මුදල් කියලා කියන්නේ චෙක් අගරු වුණා. ඊට පස්සේ අපි මුදල් පියවනකොට දුන්වට්ටම් දුන්නා. අනිත් පැත්තට සමහර ණයගැතියෝ ගුණවත් වුණ නිසා ඒවා බොල් ණය බවට හැරවුණා. තව එකක් තියෙනවා. මුදලාලිට සිරිපාලත් එක තදේ කියන්නේ තද. මුදලාලි කියනවා මේ සිරිපාල. උඹ එක්කෝ මට හරියට චෙක් එකක් දීපන්. නැත්තම් මම මේකේ දෙකේ එකක් බේර ගන්නවා. සිරිපාල කියන හරි. මුදලාලි මම කොහොමද දෙන්න මුදලාලි ගන්නවානේ මේ දවස් චුට්ට සල්ලි ප්‍රශ්න තියෙනවා කොරෝනාත් එක්කනේ හරි අමාරුයි. අපිටත් ඒ ප්‍රශ්න තියෙනවා බං. බලවම ගන්නවා අපි කොහොමද? මුදලාලි කියනවා ඒක මට අදාළ නැහැ. උඹට මම ගහනවා පොලියක්. මේ 3000 උඹට පොලියක් දෙන්න ඕනේ රුපියල් 200ක් දෙන්න ඕනේ. පොලිය පමා පොලිය කරනවා 200ක්. මොකද්ද? පමා පොලිය. දැන් 3000 විතරක් නෙමෙයි ගෙවන්න ඕනේ සිරිපාල තව 200ක්වත් වැඩිපුර අතින් දෙන්න. අතින් කයි කියන්නේ ඕවට තමයි. ඒ මොකක්ද ඒක? ඒක පමා පොලිය. මෙතන පමා පොලිය පමා පොලිය කියලා කියන්නේ නිකන් ණයට ගත්තහම පොලියක් නේ. අපිට හම්බ වෙනවා සල්ලි. වෙනත් ආදායමක් වගේ. 200ක පමා පොලිය. කවුද සිරිපාල? එහෙනම් අනිත් එක කවුද? පමා පොලිය. right? okay. දැන් මුදලාලි බලනවා අවසන් දවසට මුදලාලියේ ණයගැතියෝ කවුරුද? සිරියාවතී නෑනේ. අහිංසක කෙල්ල පොඩි කෙල්ල. එයා නෑ. මැගලිනුත් නෑ. ඒකෙදි බුන්නත් උනානේ. සිරිපාල. ඕකගේ මට 3200ක් ඉන්න කියලා. හරි? එහෙනම් සිරිපාලගෙන් කවුද? අපිට බැලුවමට සිරිපාල තමයි ණයගැතියෙක් විදිහට ඉන්නේ. දැන් මේ ණයගැති පාලන කියන්නේ මොකක්ද? දැන් මෙහෙම කතාවක්. මුදලාලිට ඉන්නවා හොඳ දුවෙක්. ඇමරිකාව ඉගෙන ගන්නේ. මුදලාලියගේ අක්කගේ දුව. accounts කරන්නේ. දැන් finance department එකක වැඩ කරන්නේ. කෙල්ල හරි කටකාරයි. ඇවිල්ලා ආනවා. සීයා කියන බෑ මාමේ. මාම ඔය ඔක්කොම පවත්වාගෙන යනවනේ. මම දන්නවද මාම කියන ණයගැතියන්ගෙන් අවසාන ස්ටේජ් එක එහෙම ආවා. දැන් මුදලාලි නිරුත්තරයි. ඔහොම නෙමෙයි මාමේ. අපිට පුළුවන් මේක එක දිනමකට ගන්න.
දැන් ඔයා හිතන්න ලොකු ව්‍යාපාරයක මෙහෙම ගිණුම් ගහගෙන ගියාට පස්සේ අන්තිම දවසට අපිට හොයන්න අමාරුයි. ණයගෙතියන්ගේ අවසාන ශේෂය අපි එක එක්කෙනා ටැලි කරගෙන ඉන්නවා. හරි අමාරුයි, මාර ටෆ්. ඇයි බලන්න ගිණුම් කොච්චරද මේ මෙතන දැන් මෙයාගේ නම් පොඩි ව්‍යාපාරයක් නිසා 3. ලොකු ව්‍යාපාරයක ණයගෙති ඉන්න පුළුවන් 1000ක් 2000ක්. එතකොට මේ අවසාන ණයගෙතියන්ගේ අවසාන ශේෂය අර අපි දැන් මූලික තත්ත්ව ප්‍රකාශ හදනවානේ. එතකොට අපි පෙන්වන්න ඕනේනේ වෙළඳ ලැබිය යුතු දේ කියලා. වෙළඳ ලැබිය යුතු දේගේ ශේෂය අපි හොයාගන්න ඕනේ හරියට. එතකොට මේ ඔක්කොම ටැලි කරගෙන හරි අමාරුයි. සමහර ව්‍යාපාරිකයන් එයාලගේ accounts පැත්ත වෙනමයි කරන්නේ. ව්‍යාපාරිකයන්ට ඕන ඇවිල්ලා කීයද ණයගෙති ශේෂය? එතකොට අපිට කියන්න බෑ සර් පොඩ්ඩක් ඉන්න මම ටැලි කරලා දෙන්න. එහෙම කියන්න බෑ. අපි මේ සියල්ලක්ම සාරාංශ කරලා ගත කරලා දාන පාලන ගිණුම. ණයගෙති පාලන ගිණුම කියලා කියන්නේ මේකේ ඔක්කොම සාරාංශය. ඒ කියන්නේ ණයට විකුණුම් ඔක්කොම එකට කරලා ඒක ටෝටල් එක ගෙනියනවා මෙතනට. ආපසු එවම් ගිණුමේ ඔක්කොම දාගෙන ගිහින් ඒක ටෝටල් කරලා ගෙනියනවා මෙතනට. දුන්නට ඔක්කොම ගාන ටෝටල් කරලා ගෙනියනවා මෙතනට. මුදල් හඳුනා ගන්න ණයගෙතියන්ගෙන් ලැබිච්ච කොටස. ඒ ඔක්කොම ටෝටල් කරලා ගෙනියනවා මෙතනට. පමාපොලි මෙතනට. ඒ වගේ මේ හැම එකකම ටෝටල් එක අවසාන ශේෂය ගෙනවා. ගෙනල්ලා ටැලි කරනවා. ටැලි කරාට පස්සේ මෙතන එන අවසාන ශේෂයයි මෙන්න මේ එක් ණයගෙතියා ශේෂ කරලා ගන්න අවසාන ශේෂය සමාන වෙන්න ඕනේ නේ. හිතන්නකො දැන් සිරියාවත්තිගේ මොකක් හරි ගානක් තිබ්බ කියලා මොම තිබ්බ කියලා. එතකොට සමහරවිට මේ එක් ණයගෙතියාගේ අවසාන ශේෂ ටික ඔක්කොම එකතු කරලා පස්සේ එනවනේ අපේ ශේෂය. ඒ ශේෂය මේකේ අවසාන ශේෂයට සමාන වෙන්න ඕනේ. ඒම සමානයි කියලා කියන ගාන හරි කියන එක. ගාන කියන්නේ අපි ගානට මිම්මට අපේ accounts ටික තොරගෙන ගිහිල්ලා තියෙන එක. right? හරි. අපි බලමු නිකන් ආතල් එකට වගේ ටැලි වෙනවද කියලා ටැලි නොවුනොත් ඉතින් මෙහෙමයි. right? ණයට විකුණුම් කොච්චරක් වුණාද? මේ ඉන්නේ 1500යි 500යි 3000යි. ඒ කියන්නේ 4500යි 5000යි. ණයට විකුණුම් 5000යි. මුදලට විකුණුම් වාර්තා කරන්නේ ණයගෙති පාලන ගිණුමේ. ආපසු එව් 250යි. දුන්නට 250යි. ඊට පස්සේ මුදල් 1250යි. ඊට පස්සේ බොල් ණය 250යි. ඊට පස්සේ පමාපොලි 200යි. එතකොට මෙතන මුදල් 1250යි, බැංකු 3000යි. ඒ අගරු එක මේ පැත්තේ සටහන් කරනවා 3000යි. දැන් බලන්න ඔක්කොම එකතු කරාට පස්සේ එනවද කියන 8200යි. 4200යි 3200යි. ඊගේ ශේෂය නම් 3000. දැන් ඔයා බොඩි වෙන්න එපා. අනේ මම මේවට තිත්ත සටහන් කිව්වේ නෑනේ. දැන් ඒක බොඩි වෙන්න එපා. මම ඒක ගානට කියන්නම්. මට එක තැනක් කියන්න අමුතුණා. මෙතන මුදල් 1250යි දුන් වට්ටම 250යි කියලා යන්න ඕනේ. right? නැත්නම් මේක ටැලි වෙන්නේ නෑනේ. හරි? මම කියන්නම් දැන් තිත්ත සටහන් ටික මොනවද කියලා. මට කියන්න ඕනේ මෙච්චරයි. ණයගෙති පාලනත් එක්ක එන ගනුදෙනු මොනවාද? ණයට විකුණුම්, ආපසු එවුම්, මුදල් ලැබීම්, ඊට පස්සේ මුදල් හෝ බැංකු. මුදල් වෙන්න පුළුවන්, බැංකු වෙන්න පුළුවන්. මුදල් ලැබීම්, චෙක් පත් ලැබීම්, චෙක් අගරු වීම, දුන්වට්ටම්, බොල් ණය සහ පමාපොලි. මෙන්න මේ ටික පමණයි එන්න පුළුවන් ණයගෙති පාලනත් එක්ක. හරිනේ? ඊට පස්සේ මේ එක් මම එක පොයින්ට් එකක් අනිත් පොයින්ට් එක තමයි එක් ණයගෙතියාගේ අවසාන ශේෂ ණයගෙති පාලන ගිණුමේ අවසාන ශේෂත් එක්ක සමාන විය යුතුයි. ඒ ඇවිල්ලා දෙවෙනි පොයින්ට් එක. දැන් අපි යමු තිත්ත සටහන් එක එක් තිත්ත සටහන් අපි කොහොමද වාර්තා කරන්නේ කියලා. right. ණයට විකුණුම් සඳහා තිත්ත සටහන තමයි විකුණුම් ගිණුම බැර පාලන ගිණුමත් එක්ක යන්නේ ණයගෙති පාලන ගිණුම හර.
ඒ කියන්නේ දැන් මේකට තව process එකක් තියෙනවා මම ඒක කතා කරන්නේ නැහැ. විකුණුම් ගිණුම ජර්නලෙන් විකුණුම් ගිණුමට එන ණයගැති විකුණුම් ටික විකුණුම් ගිණුම බැර ණයගැති පාලන ගිණුම හර. විකුණුම් බැර ණයගැති පාලන හර. right. ආපහු එව්වොත් මොකද වෙන්නේ? ආපසු එවුම් ගිණුම හර ණයගැති පාලන ගිණුම බැර. ආපසු එවුම් හර ණයගැති පාලන බැර. ඒ කියන්නේ මොකද්ද? ආපහු එව්වොත් ණයගැති ශේෂය අඩු වෙනවා. ණයගැතියා කියලා කියන්නේ ව්‍යාපාරයේ ජංගම වත්කම වැඩිවීම හර අඩුවීම බැර. ආපහු එවීම තුළින් වත්කම් අඩු වෙනවා. ඒක නිසා ආපසු එවුම් බැර වෙනවා. දුන්වට්ටම් කියලා කියන්නේ ව්‍යාපාරයේ වියදමක්. එතනිනුත් වෙන්නේ ණයගැති ගිණුම අඩු වෙනවා. වත්කම් අඩු වෙනවා. වත්කම් අඩුවීමක් නිසා දුන්වට්ටම් හර. දුන්වට්ටම් බැර. වත්කම් අඩුවීම නිසා දුන්වට්ටම් බැර. මේක ව්‍යාපාරයේ වියදමක් නිසා දුන්වට්ටම් ගිණුමට හර. මේක ව්‍යාපාරයේ වියදමක් ලෙස හඳුනාගත යුතුයි. වියදම් වැඩිවීම හර. එහෙනම් දුන්වට්ටම් හර ණයගැති පාලන බැර. දුන්වට්ටම් සඳහා දිත්ත සටහන. මුදල් ලැබුණාම මුදල් ශේෂය ඉහළ යනවා. මුදල් හර ණයගැති පාලන බැර. බැංකු චෙක්පත් ලැබුණොත් බැංකු ගිණුම හර ණයගැති පාලන බැර. ඒක අගන වුණොත් බැංකු බැර මේක හර. බැංකු බැර මෙතන හර. බොල් ණය ව්‍යාපාරයේ වියදමක්. එතකොට බොල් ණය නිසා ණයගැති ශේෂය අඩු වෙනවා. හරියට මැගලි ණය සල්ලි ගෙවන්න ඕනේ නැහැ වගේ. එතකොට බොල් ණය වුණාම ණයගැති පාලන බැර. ඒ ණයගැති ශේෂය අඩු වෙනවනේ. ඒතර බොල් ණය කියවුවම මෙයා බැර බොල් ණය කියන්නේ ව්‍යාපාරයේ වියදමක් වියදම් වැඩිවීම හර බොල් ණය හර. බොල් ණය හර ණයගැති පාලන බැර. right. ඊට පස්සේ පමාපොලි සිරිපාලගේ පමාපොලි කිව්වහම පමාපොලියකින් වෙන්නේ ණයගැති ශේෂ මත අය කරන පමාපොලි වලින් වෙන්නේ එයා ගෙවන්න ඕන ණයට අමතරව තව ප්‍රමාණයක් ගෙවන්න ඕනේ. එතකොට ඒක ණයගැති පාලන හර. ඒ පමාපොලි වලින් මොකද කරන්නේ? අර ගෙවන්න තියෙන ණයගැති ප්‍රමාණය තමයි වැඩි කරනවා. අප් කරනවා. එතකොට ඒක ණයගැති පාලන හර. ජංගම වත්කම් වැඩි වෙනවා. අනිත් පැත්තෙන් පමාපොලි කියන්නේ ව්‍යාපාරයට ආදායමක්. ඒ නිසා පමාපොලි ගිණුම බැර. right. ඒක තමයි මේ ණයගැති පාලන කියන්නේ. අපේ ළමයි ණයගැති පාලන බෑ කියලා අඬනවා. එතකොට මෙන්න මේ දුන්වට්ටම් ආපසු එවුම් මුදල් බොල් ණය බැංකු නිසා මොකද වෙන්නේ? ණයගැති ශේෂය අඩු වෙනවා. පමාපොලි අගරු චෙක්පත් ණයට විකුණුම් නිසා ණයගැති ශේෂය වැඩි වෙනවා. ඒක නිසා මෙන්න මේවා ණයගැති පාලන හර මේවා ණයගැති පාලන බැර. right. ඉතින් ඔක තමයි ණයගැති පාලන සම්බන්ධව අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා දැන් ණයගැති පාලන පොඩ්ඩක් හරි ඔලුවට යන්න ඇති කියලා. එහෙම දැන්ටමත් මෙච්චර කරලා තේරුම් නැත්නම් මගෙන් අහන්න පුළුවන් කමෙන්ට් එකක් වගේ දාලා නැත්නම් අපේ group වලට join වෙන්න පුළුවන්. ඉතින් මේ වෙනකොට අපේ 21 22 සහ 20 සඳහා අපි පවත්වාගෙන යන Telegram group වලට join වෙලා නැත්නම් ඔයාලට පුළුවන් අදම join වෙන්න Telegram number එක අපි දාලා තියෙනවා. ඒ හරහා අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක හොඳයි නම් like කරන්න, comment කරන්න, share කරන්න, subscribe කරන්න, comment කරන්න. Thank you very much.